සුබ දවසක් සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා බස්නාහිර පළාතේ 9 ශ්‍රේණිය දෙවෙනි වාර විභාගයේ මේ 2018 පේපර් එකක් නේ 2018 වර්ෂ එකක් තියෙන්නේ. ඉතින් ඔබගේ නම ලියන්න ABC මම නිකන් ලියන්න ABC ජයසූරි කියලා ලියන්න. තමයි මහේෂ් ජයසූරි කියලා ලියුනේ. මහේෂ් ජයසූරිය ඔබගේ නම ලියන්න. සමහරක් පාසල තියෙනවා අර ඇතුළත් වීමේ අංක ලියන හිමත් පාසල් තියෙන. ඉතින් ඔගේ නම අනිවාර්යෙන් පැහැදිලිව ලියන්න. අපිට කියනවා පළමු එකේ ඉඳන් 20ට ලකුණු දෙකක් දෙනවා කියලා දෙනවා. බලමු බලන්නේ හදා ගියා. අපිට 7 වෙනි පදේ. එහෙනම් අපි දන්නවා tn සමානයි 5n ඍණ 8 නේ. එහෙනම් අපි දන්නවා n ට දානවා කීයද? n ට දාන්න ඕනේ 7. t7 පහ වතාවක් n කියලා කියන්නේ ගුණකයේ මෙතන තියෙන්නේ පස්සරක් 7 ඍණ 8 ගුණ කරන්න ඕනේ 35යි 8යි 27යි නේ. 27යි. උත්තරය එනවා 27. ඒ කියන්නේ 7 වෙනි පද 27යි. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. නිකන් ආදේශ කිරීමක් තියන්නේ. ඊළඟට තියෙනවා එකතු කරන්න 1 බිංදුවයි 1 1 බිංදුවයි sorry 1 බිංදුවයි 1 බිංදුවයි 1.1 2 කියලා කියන්නේ අපි දන්නවා 2 කියලා කියන්නේ 10 නේ 10 දාන්නවා. අපි දන්නවා 2 කියලා කියන්නේ 10 3 කියලා කියන්නේ 11 නේ. එතන 2 කියලා එනවා. රුපියල් 600ක් වටිනා කමිසයක් විකිණීමේදී රුපියල් 30ක වටුවක් ලබා දෙනවා. අපි ගන්න වට්ටම් ප්‍රතිශතය. රුපියල් 600කින් රුපියල් 30ක් නම් 100ට නේ. බිංදු දෙකට බිංදු එකක් කපු 6 1යි 6 5යි. උත්තරේ 105යි. අපිට කියන සුළු ගන්න කියලා 1යි 5න් 1 හල් ණයන්න 3න් 2 අපි මේක ඉස්සලාම මේ විෂම කරගන්න. පස්තරක 5යි 1යි 6යි 6ට 5 අපි දන්නවා හල් ණයන කියන්නේ ಗುಣ කිරීම 3න් 2යි 3 1යි 3 2යි. දැන් කැපෙන සංඛ්‍යා නැහැ දෙවරක් 2 4යි පස්තරක 5යි 5න් 4යි. x අගේ සමාන කියලා තියෙනවා. අපි දන්නා මේ තුනම කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕනේ. එහෙනම් x ධන 80 180ක් වෙන්න ඕනේ. x ධන x දෙකක් x වෙනවා. මේ අනිත් පැත්තට ගියාම අඩු වෙනවනේ. එහෙනම් 180න් 80ක් අඩු වෙනවා. 100ක් එනවා. දෙකක් x 100ක් එනවා. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා x x කැපෙනවා x සමානයි 50යි. අනිවාර්යෙන් අර ඒක ගණන්මනම් වල දාන්න ඕනේ අංශක ගණන්මනම් අංශක රුපියල්. මේක ප්‍රසාරණය කරන්න තියන්නේ. ඉතින් අපි මේක ප්‍රසාරණය කරමුකෝ. x ඍණ 3 x ධන 5න් ගුණ කරන්න තියෙනවා. එතකොට අපි දන්නවා x වලින් x ධන 5 ගුණ කරනවා. ධන 3න් x ධන 5 ගුණ කරනවා. මෙයයි x වර්ගය ධන 5ක් x මෙයාගේ මෙයා ගුණ වුණාම එනවා ධන 3ක් x ධන 15 දෙක එකතු වෙනවා නේ. එතකොට x වර්ගය ධන 8ක් x ධන 15
ඉතින් ඔයගොල්ලෝ විස්තර සෝරි මෙතන ඍණ මෙතන මම මේ සෝරි මෙතන ඍණ 3 එන්න ඕනේ. පොඩි මිස්ටේක් එකක් වුණා. පොඩි මිස්ටේක් එකක් වුණා මට මෙතන ඍණ එන්න ඕනේ. එතකොට එන්නේ මොකද්ද? x වර්ගය ධන 5x ඍණ 3x ඍණ ධන ඍණ වෙනවා ඍණ 15ක් එනවානේ. එතන උත්තර එනවා x වර්ගය ධන 2x ඍණ 15. එතකොට පළමු ස්ථානට එන්න ඕනේ 2 නේ. 2 ඊළඟ ස්ථානට එන්න ඕනේ 15. ඉතින් විභාගය වගේ පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ගොඩාක් ලකුණු අඩු වෙන්නේ ඉතින්. ඉතින් ඔයගොල්ලෝ හොඳ අවධානයෙන් කල්පනාවෙන් කළොත් CNC ගන්න පුළුවන්. ඒකාකාර වෙගෙන් ගමන් ගන්නා මෝටර් රථයක් පැය 3කදී මෙච්චරක් යනවලු පැය 5කදී ගමන් කරන දුර. ඉතින් අපිට මෙරුවා මෙතනින් පැය සහ කිලෝමීටර් ගන්න පැය 3කදී 210ක් යනවා. එහෙනම් පැය 5කදී කිලෝමීටර් පුළුවන්. අපි දන්නවා මේක අනුලෝම සමානුපාතයක් නේද? හරස් ගුණිතයක් කරන්න පුළුවන්. 3 ගුණ කිරීම x සමානයි 5 ගුණ කිරීම 210යි. එතන 3 ගුණ කිරීම x නේ. 3 නේද දාන්න ඕනේ. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපෙනවා 3 1යි 3 70ක් කියනවා. ඒ කියන්නේ 5 70 350යි. උත්තරේ 350 කිලෝමීටර්. තව ක්‍රම තියෙනවා ඒකීය ක්‍රමය කියලා තියෙනවා. අපි දන්නවා පැය 3කට 210ක් නම් පැයකට කීයද? 210 3ෙන් බෙදන්න. 70 කිලෝමීටර්නේ. එහෙනම් පැය 5කට කියලා කියන්නේ 75. 350යි. අර ඒකීය ක්‍රමය කියලා කියන්නේ අර එක කොටසක් කොච්චරද කියලා බලන්න. ඒතකොට පැය 3කට 210ක් නම් පැයකට 70යි. එහෙනම් ඒ වගේ පහක්. එහෙම කරන්නත් පුළුවන්. මම දැන් කියා දුන්න මෙන්න මේ ක්‍රමයක් හොඳයි. නේද? හරස් ගුණිතය දාලා කරන්න පුළුවන්. සාධාරණ ක්‍රමයක ලකුණු දෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේම දැන් ඉඳන් ඔයගොල්ලෝ මේ උත්තරේ හදන විදියත් ලියන්න. ගොඩක් ළමයි ඉන්නවා පේපර් අපි බලනකොට පේන දෙයක් තමයි උත්තරේ විතරයි හදන ක්‍රම නැහැ. ඉතින් ඔයගොල්ලෝ දැන් ඉඳන්ම හදන ක්‍රමේ දාන්න පුරුදු වෙන්න. නැත්නම් ඉදිරියේදී ඔයගොල්ලෝ ලකුණු අඩු වෙන්න පුළුවන්. 3x 5 බලය ඒකෙම 2 බලය. අපි දන්නවා එතකොට මේ 2 බලය 3ටත් පොදු x 5ටත් පොදුයි. ඒ කියන්නේ 3 වර්ගය දැන් මොකද වෙන්නේ? මේ 5යි මේ 2යි ගුණ වෙනවනේ. 5ට 2 10යි. උත්තර එනවා 3 වර්ගය කියන්නේ 9යි 9යි x 10ක් එනවා. ඒ කියන්නේ මෙතන 3 ඇවිල්ලා සෝරි 3 ඇවිල්ලා වෙනම කෙනෙක් x5 ඇවිල්ලා වෙනම කෙනෙක්. ඒ කියන්නේ මේ 5 බලය අයිති x ට විතරයි. 5 බලය අයිති x ට විතරයි. අපෙන් අහනවා මේ මොකක්ද ගණක යන්ත්‍රය කියලා කියන්නේ කැලල එකනේ. ඉතින් දැන් නම් ඉතින් කැලල එක දැන් මේක නම් එලා ওই පරණ විද්‍යාවක් දැන් නම් ඉතින් අලුත් නවීන ක්‍රම තියෙනවා මේ අපිට කියනවා දැන් සාමාන්‍යයෙන් අපි මේක දාන්න ඕනේ කොහොමද? 4ෙන් 3 ගුණ කිරීම 100ටනේ ඔක ලියන්න ඕනේ නේද? එහෙමනේ. සාමාන්‍යයෙන් මේ අපි මේ මෙන්න මේ ලකුණ කියන්නේ මේ ප්‍රතිශත ලකුණ සාමාන්‍යයෙන් අපේ අර සයන්ටිෆික් කැලල එකේ එතන නැහැ. ඒක තියන්නේ අර සමාන කිරීමට උඩින් තියන්නේ. ඉතින් අපි දන්නවා සමාන කිරීම උඩින් තියෙනකොට ඒ කියන්නේ මේ මොනවාද යම් සංඛ්‍යා කියන්නේ උඩ තියෙන සංඛ්‍යා දැන් අපි ගත්තොත් කී එකක් ගත්තොත් දැන් මෙතන තියෙනවා නම් 3 මෙතන තියෙනවා නම් මොකක් හරි අඩු කිරීමක් හිතන්නේ. අඩු කිරීම බලන්න ඕනේ shift එක ඔබලා තමයි ඔබන්න ඕනේ. shift එක ඔබාගෙන අරක මේ 3 ඔබපුවාම මේ උඩ තියෙන එක තමයි එබෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ඒක දන්නවා ඇති මටත් වඩා තමයි හිත දන්නවා. මේ ඒකයි මිනිස්සු දාලා තියෙන්නේ. මෙතන අපි දන්නවා 3 ගත්තා හරි මෙන්න 3 තියෙනවා බෙදීම හරි ඔන්න 4ත් හරි
පර්සන්ටේජ් ලකුණු එකපාර ගන්න පුළුවන් අපිට මෙතන shift එක ඔබා ගන්න. shift එක තමයි එන්නේ. උත්තරේ 75ක් එනවනේ. 175යි. මෙතන මේ shift එක ඔබලා මේකම මෙතන සමානව දාන්න ඕනේ. සමාන කියලා බලන්න. අපෙන් අහනවා මේ ගාන මොකද්ද? DKM DKM මේ කියන්නේ මෙන්න මෙයාගේ අහන්නේ. මම මේ රුතුපරින් දැම කෝණේ අහන්නේ. ඉතින් අපි දන්නවා දැන් ඒකත් අපිට ක්‍රම රාශියක් තියෙනවා හදන්න. එක ක්‍රමයක් කියලා නෑ. දැන් ওই රතු පාට කෝණය මෙන්න මෙතනින් දාන රතු පාට කෝණය දෙක සමානයි. හේතුව මට කියන්න. අර Z කෝණනේ ඒකාන්තර කෝණනේ. Z වගේ හැදෙන්නේ. අපි දාමු මෙතන x දාමු. එහෙනම් මෙයත් x වෙනවනේ. උතර ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන කෝණ තුනක් නේ. ඒ කියන්නේ x ධන 50 ධන 60 180ක් වෙන්න ඕනේ. තව ක්‍රමයක් තියෙනවා ඔක හදන්න. මම ආපහු දාන්නම්. මෙන්න මේක 60 නම් මේකත් කීයද? 60යි. ඒතර අපි දැන් ගමු මේක x කියලා ගමු. ඒතර මට කියන්නේ මේ ඔක්කොම කීයක් වෙනවද? 180යි නේ. ඒ රේඛාවක තියෙන බද්ධ කෝණය. කොහොමද හැදුවත් උත්තර එනවා. මේ දෙක එකතුව කීයද? 110යි. එතකොට මේක අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. x සමානයි 180න් 110ක් අඩු වෙනවා. උත්තරේ 70යි අංශක. අනිවාර්යෙන් දාන එකනේ. විද්‍යාත්මක අංකණය. දැන් අපෙන් අහන සාමාන්‍ය ආකාරය. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 10 වර්ග කියලා 100ක් නේ දශම ස්ථාන දෙකක් පයින්නවා. 1යි 2යි. ඒ කියන්නේ 7යි 8යි 7යි දශම 1යි. 10 වර්ග කියන්නේ 100නේ. මෙතන තියන්නේ 10 ඍණ බලය. ඍණ බලය ආපුවම මොකද වෙන්නේ? වම් පැත්තට ගමන් කරන්නේ. වම් පැත්තට දෙකක් ගමන් කරනවා. 1යි 2යි. මෙන්න මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 0.0 0.7යි 8යි 7යි 1යි. මම ආපහු පොඩ්ඩක් කියන මෙතන තියන්නේ 10 ධන බලයක් නේ. ධන බලයක් වුණොත් තියන්නේ දකුණට. මෙතන තියන ඍණ බලයක් නේ. ඍණ බලයක් නෑනේ වමට. දශම ස්ථානේ වමට ගමන් කරනවා. x උක්ත කරන්න ඕනේ. x තියෙන්නේ මෙතන මුලින්ම අපි c අනිත් පැත්තට දාමු. අපි ආයේ හදමු ගන්න mx ධන c නේ. c ම අනිත් පැත්තට දානකොට මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා y ඍණ c සමානයි mx. දැන් m හා x ඉන්නේ ගුණිතයක් ලෙස. ඉතින් අපි x හොයන්නේ m ගෙන් බෙදන්න ඕනේ. දෙපැත්ත. එතකොට මොකද වෙන්නේ? m m කැපෙනවා. x සමානයි y ඍණ c යටේ. අරය 35 සෙන්ටිමීටර රෝදයක් සමතල පාරක් දිගේ එක් වටයක් තල්ලු කළ විට ගමන් කරන දුර. අපෙන් හොයනවා දැන් මෙහෙම රෝදයක්නේ. රෝදයක් තියෙනවා මේකේ අරය 35 සෙන්ටිමීටර්ලු. ඒ කියන්නේ දැන් මේ පාරක්නේ. එතකොට එක් වටයක් යනවා කියලා කියන්නේ මෙතනින් ඉඳන් ආපහු ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා දැන් මෙතන එනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ දුර ඇත්තටම වෘත්තයේ පරිධියට සමාන වෙනවා. දැන් හිතන්න මෙතන A කියලා. ඒ ආපහු මෙතනට එන්න එපා. එතකොට ඒ වටයක් ගිහිල්ලා ඕන පේනවා තියෙන්නේ වටයක්ම ගිහිල්ලා. එහෙනම් ඔය අපෙන් ওই වක්‍ර වහන්න මොකද්ද? ඔකේ මේ පරිධිය අහන්නේ. පරිධිය. වෘත්තයේ පරිධිය. අපි දන්නවා පරිධිය කියලා කියන්නේ මොකද්ද? 2πr නේ. වෘත්තයේ පරිධිය කියලා කියන්නේ 2πr. 2යි 7න් 22යි r ඇවිල්ලා 35යි. 7 1යි 7 5යි 2 දෙවරක් 5 10යි 10 වරක් 22. ඒ කියන්නේ 2 22කින් ගුණ කරලා 5න් ගුණ කරන්න එපා. නේද? කොහොම හරි ඔයගොල්ලෝ ගුණ කරන්න ඕනේ 2යි 22යි 5යි ගුණ කරන්න. 220ක් වෙනවා සෙන්ටිමීටර.
ඔබට ඕනනම් ඔය වැඩේ කරලා බලන්න පුළුවන්. සෙන්ටිමීටර් 35ක් වෙන අරේ තියෙන වෘත්තයක් හදලා වටයක් ගමන් කරලා බලන්න අනිවාර්යයෙන්ම මේ 220ක් එනවා. ගියේ ගමන් කළ දුර. යම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම කළ විට පිළිතුර 60ක් වෙනවා. අපෙන් අහනවා වැටීමට පෙර සංඛ්‍යාව විය හැකි අඩුමගේ හා. ඒ කියන්නේ වැටීම දැන් එතන තියන්නේ දැන් වටේ පුවාම 60ක් වෙනවනේ. ඒ කියන්නේ 55 නම් එන්න පුළුවන් 55 56 එහෙම එහෙම කියලා 64 වෙනකන් ඔය කියන සංඛ්‍යා සියල්ලම මේ සංඛ්‍යා ඕන එකක් වටේ පුවාම 60ක් එන්නේ. එහෙනම් අඩුම සංඛ්‍යාව කීයද? 55. වැඩිම වගේ කීයද? 64. දිග සෙන්ටිමීටර් 30යි පළල කොහොම දෙනවා ඝන කාභයක් හැටියට බලමු. අපෙන් අහන උපරිම ජල ප්‍රමාණය. උපරිම ජල ප්‍රමාණය කියලා ඔකෙන් අහන්නේ අපේ ඔකේ කැපැසිටි එක. නැත්නම් අපි කියන ධාරිතාව. පරිමා කිව්වත්කම් පරිමාවයි ධාරිතාවයි කියන කතා දෙකක්. මේ ධාරිතාව කියලා දාමු. ධාරිතාවයි පරිමාවයි හොයන්න ඔක්කොම එකම සූත්‍රයෙන් දිග පළල උස. දිග 30යි පළල 20යි උස 15යි. 30යි 20යි ගුණ කරපුවාම 600ක් එනවනේ. 600 15ක්. බිංදු 2යි 6 5 30යි 3ක් ඉතුරුයි 9. 9000ක් වෙනවා ඝන සෙන්ටිමීටර. අපි දන්නවා ඝන සෙන්ටිමීටර සහ මිලිලීටර සමානයි. ඒ කියන්නේ 9000යි මිලිලීටර. ලීටර වලින් තියන්න කිව්වොත් 9යි ලීටර. අපෙන් නම් ලීටර අහන්නේ නැහැ නේ. අපෙන් අහන්නේ මිලිලීටර විතරයි. මිලිලීටර 9000. ඊළඟ ගන්න බලමු. 5යි පීරෙන 9යි 5යි p කියලා කියන්නේ p කියලා කියන්නේ අපි දන්නවා 4යි q කියලා කියන්නේ කීයද මෙතන තියෙන ඍණාගයක් බලන්න ඕනේ. ඍණ 1ට 3යි. 3 වරක් 1යි 3 වරක් 3යි. 5 වරක් 4 20යි. මෙයාත් ත්‍රිණ මෙයාත් ත්‍රිණ. ಗುಣ වෙනවද ධන උත්තරයක් එන්නේ. 3යි. 3 වරක් 1 3යි. 23යි. මෙතන ඍණ ගුණ කිරීම ඍණ ධන වෙනවා. 3 වරක් 1 3යි. 23යි. ඒ කටිය සියුම් උත්තරයක් එතන තියන්නේ. ඔයගොල්ලෝ හරි කල්පනායෙන් ගණන් හදන්න ඕනේ හදනකොට. අපෙන් ගන්න x වලාගේ. අපි දන්නා මේ ලකුණ මොකද්ද? 90නේ. එහෙනම් අපි දන්නා ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතුව 180යි. ඒ කියන්නේ x ධන 2ක් x ධන 90 සමාන 180යි. මෙතනින් එනවා 3ක් x ධන 90 සමාන 180යි. මේ අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. 180 රින් 90 3ක් x සමානයි 90යි 90ක් අඩු වෙනවා. දෙපැත්තම 3න් බෙදනවා. 3ට 3 කැපෙනවා. x සමානයි 30යි. 30 අංශක. වෘත්තේ කරේ මෙහෙමනම් ඒ මාගේ පළමු දශම ස්ථාන වටේ යනවා. අපි දන්නවා දැන් වටේනකොට පළමු දශම ස්ථාන කියලා කියන්නේ මෙතනනේ. එයා වටේනකොට අපි බලන්න ඕනේ ඊළඟ දින දශම ස්ථානේ බලන්න ඕනේ. ඒක බිංදු 1 2 3 4 නම් එයාම තියෙනවා 5 6 7 8 නම් මේ මොනවාද එකක් එකතු කරනවා නේ. එහෙනම් උත්තරේ ඉන්නේ 6.7ම තමයි. ආසන්න සෙන්ටිමීටර කියලා කියන්නේ ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව. මෙයාට වට යන්න ඕනේ. ඒකට බලන්න අපි පළමු දශම ස්ථානේ බලන්න. පළමු දශම ස්ථානේ මෙයා 7. ඒ කියන්නේ 5 5 6 7 8 9 කියන ලොකු සංඛ්‍යාවේ නේ එකක් එකතු වෙනවා. ඒ කියන්නේ 7යි. දාමු සෙන්ටිමීටර එකක් දාමු.
19. උතන අපි දන්නවා දැන් ඔය ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ ඔය එච්චර ලොකු දෙයක් නෙමෙයි ඔය මෙහෙම එකක් කියන්නේ උතන. ඒ කියන්නේ A සමානයි B නම් B සමානයි C නම් අපි දන්නවා A හා C සමානයි. ඒ වගේ වань ඔය ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂ හතරක් පහක් තියෙනවා චුට්ටක් බලන්න දෙයක් නෙමෙයි. මේකත් 180යි මේකත් 180යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? A ධන B සමානයි B ධන C. නේද? මෙයත් 180යි මෙයත් 180යි නේ. නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ දෙක මෙන්න මේ දෙක සමානයි. දැන් අපිට පේනවා තැන් දෙකෙන් B තියෙනවා B මෙහෙට ගියා කියන්නේ උතන මොකද වෙන්නේ? A සමානයි B ධන C ඍණ B වෙනවනේ. ඒ කියන්නේ ධන බි ඍණ B කැපෙනවා. ඒ කියන්නේ A සමානයි C. 99 වර්ගය ඍණ 1නේ. 1 ලියන්න පුළුවන් එකේ වර්ගය කියලා. මේ ඇවිල්ලා වර්ග දෙක අන්තරය. ඒ කියන්නේ 99 ඍණ 1 99 ධන 1. 99 එකක් ගන්නම 98යි 3 කිරීම 99යි 100යි. ඒ කියන්නේ 98 බිඳු දෙකක් එකතු වුණාම හරි. 9800. මම හිතනවා ඔය 20න් 20ම ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් 20 ගන්න පුළුවන්. උපරිම ඕනනම් 19ක් විතර හරියන්න පුළුවන්. ඒ කියන්නේ උතන ලකුණු 40නේ. 40න් ගොඩක් වෙලාවට 35 උඩ ගන්න පුළුවන් ඔය ලකුණු 20. ඔය ලකුණු පළමු ප්‍රශ්න 20න් ලකුණු 40ක් තියෙනවා. ඒ කියන්නේ 40න් 35කට වඩා ගන්න පුළුවන්. එයා මහන්සි වෙනවා. අපිට කියනවා පළමු ප්‍රශ්නේ තවත් ප්‍රශ්න 4යි. ඒතර ඔක්කොම ප්‍රශ්න 5යි. පළමු එක ලියන්න ඕනේ. පළමු ප්‍රශ්නේ හදලා තවත් ප්‍රශ්න 4ක්. පත හැඳින්වීම. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මම පොඩි නෝට් එකක් පෙන්නන්නම්. මේක තියෙන ඔයගොල්ලෝගේ පොතේ තියෙන චුට්ටක් කඩපාඩම් කරගන්න තියෙන්නේ. පත හරි. ඔය තියෙන්නේ. මෙන්න මේක තමයි කියන කතන්දරය. ඒක පොඩ්ඩක් තියෙනවා මේ පොඩ්ඩක් කඩපාඩම් කරගන්න. මම නම් ඉච්චර කැමති නැහැ කඩපාඩම් කරගන්න ඒ වලට. මොකද ගණන් කියලා කියන්නේ කඩපාඩම් කරන එකක් නෙමෙයි. ඔබ මේකේ පොඩි අර්ථයක් තියාගන්න යම් අවස්ථා එකක් හෝ කීපයක් සපුරාණ පරිදි ඇති ලක්ෂ කුලකයට පතයක් කියයි කියුනේ මේ විදිහෙන් කියනවා. යම් අවස්ථා එකක් හෝ කීපයක් සපුරාණ පරිදි ඇති ලක්ෂයට ලක්ෂ කුලකයට පතයක් කියයි කියන ලැබෙයි කියලා කියන්නේ. ඉතින් උච්චර දෙයක් නෙවෙයි. ඉතින් අවශ්‍යතාවයක් හෝ කීපයක් සපුරාලන පරිදි තියෙන යම් පතයක් ලක්ෂ සමූහයක් ඔක්කර හිම ගන්න ලියන්නේ. පත ඒකත් එතනම තියෙනවා. පොඩ්ඩක් බලන්න පත හතරක් විතර තියෙනවා. චුට්ටක් කඩපාඩම් කරගන්න. ඒ වගේ ක්‍රියාකාරකමක් මතක් කරගන්න. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලා දන්නවා අර මේ වගේ නේද? මෙන්න මෙහෙම පොඩි කොල කැල්ලක් තරම් තැන් දෙකකින් මේ මිහිරි කරනවා. එක තැනකින් ඇල්පෙනිත්තක් වගේ එකක් තියෙනවා. අනිත් පැත්තෙන් පැන්සලක් තියෙනවා. මේක මෙහෙම අපි අර දිග වෙනස් නොවන පරිදි මේක ඒ කියන්නේ පැන්සල අපි චලනය කළොත් අපිට වෘත්තයක් එනවනේ. එන්නේ මේ වගේ එකක් වුණොත් කියන්නේ චුට්ටක් පාඩම් කරගෙන ලොකු දෙයක් නෙවෙයි. මෙන්න මේක නම් අපිට වැදගත් වෙනවා. සුළු කෝණ ත්‍රිකෝණයක්. සුළු කෝණ ත්‍රිකෝණයක් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මේක මම චුට්ටක් අපි ඉඩ ඕනි හින්දා පොඩ්ඩක් පේපරේ චුට්ටක් හදාගන්නවා.
හරි. දැන් මම ඊට තියෙන පොඩ්ඩක් කරන්න මේක. ත්‍රිකෝණ නිර්මාණය මේ අඳින්නලු අපිට සුළු කෝණ එකක්. ඒ කියන්නේ හැම කෝණයක්ම පොඩි වෙන එකක්. ඒ කියන්නේ හැම කෝණයක්ම 90ට වඩා කුඩා වෙන එකක්. ඔන්න ABC කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක අඩුවලින් කරන්න ඕනේ. අඩුවල සහ කවකට ගන්න ඕනේ. මේක දිග ප්‍රශ්නයක් නෑ අපිට කැමති AB කැමති දුරක් ගන්න පුළුවන්. දිගක් දුන්නොත් AB ඒ විදිහම ගන්න. AB රේඛය ලම්බ සමච්ඡේදය. ඒත් අපි මොකද කරන්න ඕනේ? AB ලම්බ සමච්ඡේදය කියලා කියන්නේ අපි A වලින් තියෙන කවකට ඒ වලින් කවකට තියලා දැන් අපිට පේනවනේ මේ හරිය වගේ මේ මෙල තියන්නේ. ඉඳලා චුට්ටක් වැඩි දුරක් ගන්නවා. වැඩි දුරක් කරා මෙහෙට ඡාපයක් අඳිනවා. ඒ ආරෙන්න මෙහෙට ඡාපයක් අඳිනවා. ආපහු තියෙනවා B ලක්ෂයෙන් දුර වෙනස් කරන්නේ වෙනස් නොකර අර ඡාපය මෙහෙම ඡේදනය කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අපි මෙහෙම යා කරන්න ඕනේ. මෙතන අංශක 90ක් වෙනවා. මේ දිගයි සමාන වෙනවා. මේක තමයි ලම්බ සමච්ඡේදය. A ලක්ෂයේ සිට BC රේඛාවට ලම්බයක්. එතකොට A ලක්ෂයේ සිට BC ලම්බයක් කියලා කියන්නේ ආපහු A වලින් කවකට තියෙනවා. A වලින් කවකට තියලා අපි BC ට මෙහෙම ඡාපයක් අඳිනවා. මම කොළ පාට ගන්නම් උගුරට පොඩ්ඩක් හැදී වෙන්න ඕනේ. මෙහෙම අඳිනවා. ඔයගොල්ලන්ට ඕන නම් මෙහෙම අර අර්ධ මෙහෙම ඡාපයක් ඇදත් කමක් නෑ. එහෙම ලොකු දෙයක් නෙමෙයි. මෙහෙම එකක් අඳින්න විතර කතායි. BC කැපෙන්න ඔහොම ඡාපයක් අඳින්න A වලින් තියෙනවා. ඊට පස්සේ මෙන්න B වලින් තියෙනවා සීට දුර ගතත් කමක් නැහැ සෝරි මේ B වලින් දුරක් මේ කවකට තියලා මෙතන දුර ගතත් කමක් නැහැ මෙන්න මේ ලක්ෂයට අර මෙහෙ ඡාපයක් අඳින්න ඊට පස්සේ ආපහු මෙන්න මෙතනින් තියලා මේ ඡාපෙ ඡේදනය කරනවා ඊට පස්සේ මේකයි අරකයි යා කරනවා ඒ ඡේදන ලක්ෂය මෙතන අංශක 90ක් වෙනවා හැබැයි මේ දිගයි සමාන වෙන්නේ එහෙම සමාන වෙන්නේ ලම්බ සමච්ඡේදක විතරයි මෙතන තියෙන ලම්බයක් විතරයි ලම්බයක් සහ ලම්බ සමච්ඡේදය. මම තාත්තට මේ කරගන්න. අපිට කියනවා සෙන්ටිමීටර් 6ක් දිගයක් අඳින්නලු PQ කියලා නම් කරන්න ඕනේ. ඒතර PQ වෙන්න ඕනේ 6ක් සෙන්ටිමීටර වෙන්න ඕනේ. එහි බාහුවක් Q විදි. ඒ කියන්නේ Q වලින් අංශක 60ක් නිර්මාණය කරන්න ඕනේ. එතකොට අපි කෝණමානය තියන්න ඕනේ මෙතන. කෝණමානය මෙතන හැබැයි කෝණමානය තියන්න බෑ මේ නිර්මාණ පාඩමනේ. අපි මොකද කරන්න ඕනේ? Q වලින් කවකට තියලා සාමාන්‍ය මෙන්න මේ වගේ ඡාපයක් අඳිනවා. ඇඳලා දුර වෙනස් නොකර මෙන්න මෙතනින් තියෙන කවකට. මෙතනින් කවකට තියලා මෙයා මෙහෙම ඡේදනය කරනවා. ඡේදනය කරලා මෙයා මෙහෙම යා කරනවා. එතකොට මෙන්න මේ කෝණය අංශක 60ක් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අංශක 60 දෙන ක්‍රමය. අපිට කියනවා මේ QR දිගක් නැති ඉඳන් මේක අපි R එකෙන් නම් කරනවා. තවුම් කරන්න ඕනේ. ඒක නිකන් R එක දාන්න. ඊට සැපෙන් අහන මොකද්ද? අපි ඇඳපු එකේ කෝණ සමච්ඡේදය කියන්නේ PQR ගේ කෝණ සමච්ඡේදය. ආපහු මොකද කරන්නේ අපි? මෙතනින් තියෙනවා කව කට්ට. ඒ කියන්නේ මේ ලක්ෂණ තියලා සාමාන්‍ය දුරක් තරම් ඡාපයක් අදින්න. ඒ දුරින්ම මෙන්න මෙතනින් තියලා ඒ ඡාපෙ මෙහෙම ඡේදනය කරනවා. කළා මේක මෙහෙම යා කරනවා. කෝණ සමච්ඡේදය. ආ 3ට 5යි හිස් තැනක් 30යි. එතකොට හිස් තැන අපි දන්නවා මේ කලුණු සමානුපාතනේ 5 30 වෙන්න 6න් ගුණ වෙලා එහෙනම් මෙයත් 6න් ගුණ වෙන්න ඕනේ. කීයක් වෙනවද? 18.
10 අණු හිස් තැනක් 80 අණු 24. එතකොට අපි දන්නවා 10 80 න් 8න් ගුණ වෙලා මෙයත් 8න් ගුණ වෙන්න එපා. 8න් ගුණ වුණා කියලා කියන්නේ 24 8න් බෙදලා හරි. 3 වෙන්න ඕනේ. සිසිල් බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක යන්ත්‍රයකින් මිනිත්තු 8කදී බීම් බෝතල් 160ක් වෙනවනේ මිනිත්තු 5. ඒ කියන්නේ අපි දන්නවා මිනිත්තු 8කදී 160යිනේ. එහෙනම් මිනිත්තු 1කට කීයද? 168න් ගන්න. 20යිනේ. මිනිත්තු 2යි. අපෙන් ගන්නවා 5කට. එහෙනම් මිනිත්තු 5කට 20 5 100. අර මම අර කියා දුන්න හරස් ගුණක ක්‍රමයක් මම කියා දෙන්නම් ඕනනම් මේ මිනිත්තු සහ බීම් බෝතල් මිනිත්තු 8කට 160ක් නම් 5කට x දාමු. හරස් ගුණ කරමු. 8 ගුණ කිරීම x සමානයි 5 ගුණ කිරීම 16. දෙපැත්තම 8ෙන් බෙදෙනවා. මේක වෙයි කැපෙනවා. 8 චුට්ටකින් එතන 160ක්. එතන 160ක් නේ. 8 1යි 8 20යි 20 5ක් කීයද? 100. එහෙමත් පුළුවන් හදන්න. වෙලෙන්දෙක් ඇමරිකන් ඩොලරයක විනිමය අනුපාතය 160ක්. ඒ කියන්නේ ඒක මොකද්ද මේ පොට්ටක් ඉන්න. වෙලෙන්දෙක් ඇමරිකන් ඩොලරයක විනිමය එක කියන්නේ එක ඩොලරයක් 160ක් වූ දිනක 90ක් බැගින් වූ විදුලි උපකරණ තුනක් ආනයනය කරනවලු. ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 160යි ඇමරිකන් ඩොලර් 90ක් බැගින්. අපෙන් අහනවා ආනයනික වටිනාකම. එහෙනම් 160 ඒවා කීයද? 160 ඒවා 90ක් නේ. 0.2යි 9 වරක් 6 54යි 5ක් ඉතුරුයි 14යි රුපියල් 14000 ගණක් එනවා. අපෙන් අහනවා වෙළෙන්දා 100ට 20ක ලාභයක් ලැබෙනසේ විදුලි මිල ලකුණු කරනවලු. ඒ කියන්නේ 14400න් 100ට 20ක්. බලමු 120ක් කියන්නේ කියලා. මේනයාගේ ලාභයනේ ලාභය. බිඳුවට බිඳු කැපෙනවා බිඳුවට බිඳු කැපෙනවා. 0.8යි 8යි 2යි. ඒ කියන්නේ යාගේ ලාභය වෙනවා 2880ක්. එහෙනම් ඔහු ලකුණු කරන මිල තමයි 2800 0.8යි 2යි එකක් ඉතුරුයි 7යි 1යි රුපියල්. ඕක දාන්න තව අලුත් ක්‍රමයක් තියෙන මේ තව ක්‍රමයක් තියෙනවා මොකද්ද ඔයගොල්ලෝ මම හිතන්නේ මේක දන්නේ නැති. අර මෙන්න මෙයා ගුණ කරන්න 100ට 120න් ගුණ කරන්න. එහෙම තියෙන උත්තරේ. විතර වට්ටමක් දෙනවනේ. අපි බලමු 17280න් 100ට 5ක් බලමු. අපෙන් අහන්නේ වට්ටම අහන්නේ 100ට 5ක් නේ. එහෙනම් බිඳුවට බිඳුව කැපෙනවා. පහේ 1යි පහේ 2යි මේක දෙකෙන් බෙදන හරිය.
8යි 1ක් ඉතුරුයි 6යි 4යි. රුපියල් 864ක් කියනවා වට්ටම. අංක 3 අපි කියනවා සරල සමයක විසඳන්න කියලා දෙනවා. 2යි x යට 3 x යට 2යි. මෙතන අපි හරය සමාන කරගමු. මෙයාව දෙකකින් ගුණ කරමු. ගුණ කරමු 3. 4ක් x යට 6 3ක් x යට 6. එතකොට 6 පොදුයි 4යි 3යි එකතු වුණාම 7යි x වෙනවා. දැන් මේ 6 අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? ගුණ වෙනවනේ. ඒ කියන්නේ 7ක් x සමානයි 21 ගුණ කිරීම 6 වෙනවා. මේක අපේ ගුණ කරන්න අවශ්‍ය නැහැ. තියාගමු. තියාගෙන අපි දෙපැත්තම 7ෙන් බෙදමු. මෙයාට මෙයාගේ අපේනවා x සමානයි 7 1යි 7 3යි 18ක් කියනවා. ඔයගොල්ලෝ අර 21 6ෙන් ගුණ කළා නම් එන්නේ 6යි 12නේ. මේක 7 බෙදන්නත් පුළුවන් ඉතින්. කොහොමද උත්තරේ 18ක් කියනවා. මුලින්ම අපි වරහන් ඇතුලේ සුළු කරන් ඉන්න ඕනේ. මොකද අපි අර ජනප්‍රිය වචනයක් තියෙනවා මේ ඔය වරහන් කතන්දරයේදී මේ ඔය එළියේ ප්‍රශ්න විසඳන්න කලින් අපි අපේ ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳන් ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර සමාජයේ ප්‍රශ්න විසඳන්න කලින් අපි ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳපුවාම ගොඩක් කරුණු ගොඩක් ප්‍රශ්න උත්තරේ හම්බ වෙනවා. කියන්නේ ගොඩක් මිනිස්සු දැන් හිතන් ඉන්නේ මේ සමාජයේ තියෙන ප්‍රශ්න විසඳන්නනේ. වඩා තම තමයි ගෙවල් වල තියෙන ප්‍රශ්න විසඳගත්තා නම් ඉබේම සමාජය හැදෙනවා. ඒතර මෙතන තියෙන වරහණක් තියෙන මෙයා එක්කෙනෙක්නේ. නයි මොකද කරන්න ඕනේ? දෙකෙන් ගුණ කරනවා x. දෙකක් x. දෙකෙන් ගුණ කරනවා ධන 1. ධන 2යි. ඍණ එක පැත්තකට වෙලා ඉන්නවා. එයාව අදාළ නැහැ දෙකට. කියන්නේ දෙකෙන් ගුණ කරන්න ඕනේ වරහන් විතරයි. එකට හානියක් ගන්න බෑ. දෙකක් x ඉන්නවා. දෙකෙන් එක අඩු වුණාම 1යි. ධන 1යි. මෙතනදී අපිට ඔප්ෂන් දෙකක් තියෙන. එකක් තමයි මේ තුනෙන් ගුණ කරන්නත් පුළුවන් දෙකම. නැත්තම් දෙපැත්තම තුනේ බෙදන්නත් පුළුවන්. ඒතර මොකද වෙන්නේ? තුන කැපිලා යනවා. බෙදමු අපි. හේතු තමයි මෙතන තියෙන ගුණ කිරීම. මෙයාට මෙයා කැපෙනවා. දෙකක් x ධන 1 සමානයි 9 බෙදීම 3 3යි. ධන 1 අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? ඍණයක් වෙනවා. 2යි. දැන් මොකද ගන්න දෙපැත්තම දෙකකින් බෙදෙනවා. කැපෙනවා x සමාන 1යි. අපිට ඕන නම් මෙතන අර මේ තුنين මෙයාව ගුණ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ තුනෙන් ගුණ කරලා එතකොට මොකක්ද වෙන්නේ? 6ක් x ධන 3 සමාන 9යි. මෙයාව එහෙට දාලා අඩු කරලා බෙදන්න පුළුවන් 6න්. ඒක උත්තරේ එනවා ඉතින්. සමගාමී සමීකරණ දෙකක් k ධන b 13යි 3ක් k ඍණ b
12යි. මේක පළමු සමීකරණ මේක දෙවෙනි සමීකරණ. මං හිතනවා දෙක එකතු කරා නම් හරි කියලා. එතකොට b අයින් වෙනවා. මම හොර බැලුවා මෙතන තියෙන ධන b නේ. මෙතන තියෙන ධන b තියන්නේ. එතන තියෙන ඍණ b. එතකොට එකතු කරපුවා මොකද වෙන්නේ? ධන ඍණ එකතු වුණාම මේ දෙක අයින් වෙලා යනවා. එහෙනම් අපි 1 2 එකතු කරමු. දෙකක් k ධන b ට එකතු කරනවා 3ක් k ඍණ b. 13යි 12 එකතු වෙනවා. පළමු වරහන ඔහොම ලියනවා. ඒක මුකුත් හානියක් නැහැ. මෙයා ධනනේ. මෙතන තියෙන ධන. මෙතන තියෙන ධනනේ. එහෙනම් ධනයි ධනයි ධනම වෙනවා. ධන 3ක් තියෙනවා. මෙයා ධන මෙයා ඍණ වෙනවනේ. එහෙනම් ඍණ b. 25යි නේ. දැන් මොකද වෙන්නේ? ධන b ට නෙවෙයි කැපෙනවා. 2යි 3යි 5යි. 5යි ඒ සමානයි 25යි. දෙපැත්තම 5න් බෙදෙනවා. ඒ සමානයි 5යි. ඊට පස්සේ ඔබ ලියන්න ඕනේ මොකක්ද දන්නවද? ඔබ ලියන්න මම මේ උන්ට එක මම මේ ටික අපලා දාන්නම්. ඔබ ඊට පස්සේ ඒහි යගේ එකට ආදේශයෙන් එකට හරි දෙකට හරි කමක් නෑ ආදේශ කරන් තියෙනවා. දෙකක් k ධන b සමානයි 13යි නේ. එක වතාවක් a කියන්නේ 5යි. ධන b 13යි. දෙවරක් 5 10යි. 10 ධන b 13යි. 10 අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. b සමානයි 13 ඍණ 10 3යි. අංක 4 මම ගන්නම් පස්තාර එකක් ගන්න. හරි මම පස්තාර මේ ලුක් එකක් ගත්තා මගේ මම අද පේජ් එකට. අපිට කියනවා හිස්තැන් පුරවන්න කියලා. මෙතන එකක් තියෙනවා පිළිතුරු ලබාගත් ආකාරය දක්වමින්. ඒ කියන්නේ යාළුවන්ගේ බලලා දාන්න බෑ. අනිවාර්යෙන් හතරවෙදි ඕනේ. එතන තියෙන්නේ y සමානයි ඍණ 2ක් x ධන 3. එකක් තියෙනවා ඍණ 1 වෙනකොට. එහෙනම් y සමානයි ඍණ 2යි x වලගේ ඍණ 1යි ධන 3යි. දැන් මොකද වෙන්නේ? මේ දේ ගුණ දෙකක් වෙනවද? ඍණ ගුණ කිරීමෙන් ධන වෙනවා. දෙවරක් 2යි ධන 2යි. ධන 2යි ධන 3යි 5යි. එයා 5ක් වෙනවා. ඊට පස්සේ අපි x ට දානෝනේ 4. y සමානයි ඍණ 2ක් x ධන 3. ඍණ 2 වතාවක් ධන 4. ගුණ කිරීම කරන්න එපා. ඍණ 8ක් වෙනවා. ඍණ 8යි ධන 3යි. ඍණ 5යි. ඔය ප්‍රස්තාරය අනින්නේ. ප්‍රස්තාරය අනිනකොට මේ සාමාන්‍යයෙන් ඔබට නම් මම හිතන්නේ ප්‍රස්තාර කොලයක් අරන් යන්න අවශ්‍ය නෑ. 10 11 පන්තිවල තමයි ගොඩක් කරන් ප්‍රස්තාර කොල දෙන්නේ. නමුත් මම හිතනවා අරන් ගියට පස්සේ යන්නේ ඍණ 1. මාත් අනින්න බලන්න ප්‍රස්තාරයක් නිකන් ලාවට වගේ. වයිට තියන්නේ ධන 5 නම් ඍණ 5. සාමාන්‍යයෙන් මම එක නම් ඊට මදි හරිද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර කොටු රූල් පුතක් අරගෙන නම් කොටු දෙක දෙක ගන්න. කියන්නේ මෙහෙම යනවා. 5 4 3 2 1 0
ඍණ එක එහෙම මට දැන් ඉඩ මදිනේ උතන තියෙනවා ඍණ 5 වෙනකන් තියෙන හින්දා මේ ඔය මම කොටුවෙන් කොටු ගන්න ඔයගොල්ලෝ කොටු දෙක දෙක ගන්න ඒක ගොඩක් හොඳයි. ඉන්න මම දෙන්නේ 6න් පටන් ගන්නවා. 6 5 4 3 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6. එක්ස්ට්‍රා තියන්නේ x අක්ෂය ගත්තොත් විදින්නේ නැහැ. මේකට බැලන්ස් වෙන්න ඕනේ නම් මම දැන් පුළුවන් නම් එක්ස්ට්‍රාත් මෙහෙම කුටු දෙක දෙක ගන්න. හරිද? ඒක පොඩ්ඩක් ලස්සන වෙනවා. ඊට පොඩ්ඩක් බැලන්ස් වෙන්න ඕනේ නම් මම මේ මොනවාද එක එක ගන්නවා. 1 2 3 4 5 6 මේක y අක්ෂය මේක x අක්ෂය. ඍණ එකේදී ධන 5යි. ඍණ එකේ ධන 5යි කියලා කියන්නේ මෙන්න මෙතන. බිඳුවේ 3යි. බිඳුවේ 3යි කියලා කියන්නේ මෙන්න මෙතන. එකේදී 1යි. එකේදී 1යි කියලා මෙන්න මෙතන. දෙකේදී ඍණ 1යි. දෙකේදී ඍණ 1 කියලා කියන්නේ මෙන්න මෙතන. තුනේදී ඍණ 3යි. මෙන්න මෙතන. අනින්න පුළුවන්ද? ඍණ 5යි. ඍණ 4දී ධන 4දී ඍණ 5යි. මෙන්න මෙතන. ඔව් නේ පුළුවන් නේ. මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. මට ෂුවර් එකක් නෑ හැබැයි මේක අඳින්න පුළුවන් කියලා මේක තමයි ඉස්සෙල්ලාම කිව්වේ මේ අඳින්න පුළුවන්ද බැරිද කියන කතාවක් තියෙනවා මේකේ. හරියටම වෙන්නේ මම හිතන්නේ. මෙන්න මෙහෙම තමයි යන්නේ මේක. මේකේ ධන පහයි මෙහෙම තමයි යන්නේ. අනේ මන්ද. ඍණ එකේ ධන පහනේ දුන්නේ. ඍණ එකයි යන කියන්නේ දෙවලක 2යි 3යි 5යි බිඳුවේ 3යි. හරි එකේදී ධන 1යි දෙකේදී ඍණ 1යි තුනේදී හතරේදී ඍණ 5යි. තුනේදී 3යි. එකේදී 1යි. ඔව් කමන්නේ ඔයගොල්ලෝ මේ කියන විදිහට අනින්න ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට කියන දැන් මෙන්න මේකට සමාන්තර එකක් යනවලු. ඒක කියන්නේ මෙහෙම මූලාක්ෂය හරහාලු යන්නේ මෙහෙම. මෙහෙම මූලාක්ෂය හරහාලු යන්නේ. ඒ අනෙක් කෙනාගේ මේ සමීකරණය අහනවා. එකක් තමයි රේඛා දෙක සමාන්තර වෙලාවට රේඛා දැන් අපි දන්නවනේ දැන් මේකේ මොකද්ද සමීකරණය y සමානයි ඍණ 2ක් x ධන 3නේ. එහෙනම් මෙයාගේ m කීයද? m කියලා කියන අනුක්‍රම ඍණ 2යි. c විතර ධන 3යි. එතකොට රේඛා දෙක සමාන්තර විට අනුක්‍රමණ සමානයි. එහෙනම් මෙන්න මේ රේඛාවේ m කීයද? m ඍණ 2යි. අනුක්‍රම සමානයිනේ. c කියලා කියන්නේ y කැපෙන තැන. දැන් අපි දන්නවා දැන් මෙන්න මෙතන නම් y කැපෙන්නේ 3ේදී. ඒක නේද ධන 3 උනේ. මෙතන බිඳුව හරහා යන්නේ. එහෙනම් බිඳුවයි. උත්තරය ඇවිල්ලා y සමානයි ඍණ 2ක් x ධන බිඳුව. ඒ කියන්නේ y සමානයි ඍණ 2ක් x විතරයි. එතකොට මෙන්න මේක චුට්ටක් හොඳ එකක් කියලා කියන චුට්ටක් තියෙනවා මේ දෙයක් දැනගන්න ඒකේ. ටිකක් වෙනස් ආකාරයකක් බය වෙන්න එපා එහෙම ගණන් ආවට. ම්, 3ක් x ධන 2ක් y නේ.
දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් y මෙතන y කියනකොට y උක්ත වෙන්න එපා. මෙතන y උක්ත නැහැ. මුලින්ම මම මෙයා මෙහෙට දානවා. එතකොට 2ක් y සමානයි ඍණ 3ක් x ධන 6. ධන 6ට වෙනසක් වෙන්නේ ධන 6 ඔහොම තියෙනවා. ධන 3ක සනිප කරා ඍණ 3ක් x වෙනවා. ඊට දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. කියන්නේ ඔක්කොම ටික දෙකෙන් බෙදෙනවා. y ට y කැපෙනවනේ. එතකොට y සමානයි ඍණ 3 බෙදීම 2යි x ධන 3යි. 6 බෙදීම 2 3යි. එතකොට n කියලා කියන්නේ x එක්ක ඉන්නේ කියලා. ඒ කියන්නේ ඍණ 3 බෙදීම 2. c කියන්නේ අන්තක්කන්ධය ධන 3යි. ඊළඟට අපිට දෙනවා පොඩි ප්‍රශ්නයක් මොකද්ද 3ක් පොඩි අපිට ඒක වැදගත් වෙයි තමයි. හරි. අපිට කියනවා මොකද්ද මේ දැන් අපිට එන්නේ මේක y සමානයි ඍණ 3යි යට 2යි x ධන 3නේ. අපි ගන්නවා x හා y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ්‍යවල කන්නා. මෙතන අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. y අක්ෂය හා x අක්ෂය දැන් අපි දන්නවනේ දැන් මෙතන ගත්තොත් y අක්ෂය දෙන ගන්න මෙතන ඉන්නේ. x අක්ෂය දෙන ගන්න මෙතන. අපිට පුළුවන් x ට බිංදුව දාන්න. එතන මොකද වෙන්නේ? ඍණ 3යට 2යි බිංදුවයි ධන 3නේ. එතන මේ මුළු පදයම බිංදුව වෙනවා. ඒ කියන්නේ y සමානයි 3යි. එකක් x සමානයි බිංදුවේදී y 3යි. ඔන්න එකක් ආවා. ඊළඟට අපි y ට දාමු බිංදුව. ඒතර y බිංදුවයි. ඍණ 3යට 2යි x ධන 3යි. මෙයා අනිත් පැත්තට ගියාම ධන වෙනවනේ. කියන්නේ ධන 3යට 2යි x සමානයි 3යි. දෙක අනිත් පැත්තට ගියාම 3යි x සමානයි 2 3 6යි 3ෙන් බෙද්දාම x සමානයි 2යි. ඒ කියන්නේ x දෙකක් වෙනවා y බිංදුවේදී. ඔන්න තව එකක් වෙනවා. එකක් තමයි x ට බිංදුව දාලා එකක් හොයන්න. අනිත් y ට බිංදුව දාලා තව එකක් හොයන්න. ඒක උත්තර දෙනවා මම හිතලා ඒක ටිකක් ලේසි වෙයි උගලන්ට. උද්‍යානයේ සකස් කර ඇති ත්‍රිකෝණාකාර කොටසකින් හා අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත හොම එකක් දක්වනවා. අපෙන් අහනවා මල් පාත් වෘත්තාකාර කොටසේ අරය. එතකොට අපි දන්නවා දැන් මේ BD කියලා කියන්නේ නිෂ්කම්භයනේ. එහෙනම් අරය කියන්නේ මොකද්ද? අරය කියන්නේ එකකින් භාගයක්. අංක 1 ගොඩක් හොඳයි 7 බෙදීම 2 කියලා දාලා 3.5 මීටර කියලා දාන්න. ඔන්න අරය. BCD චාප දිග. ඒතර අපි දන්න අර්ධ වෘත්තයන්නේ. අර්ධ වෘත්තයේ චාප දිග අපි දන්නවා අර්ධ වෘත්තයක් ඉන්න 5r විතරයි. sorry 5r විතරයි. අර්ධ වෘත්තයක මේ චාප දිග කියලා කියන්නේ නැත්නම් අර්ධ වෘත්තයක අර්ධ වෘත්තාකාර ඒක මේ නැත්නම් වෘත්තයෙන් භාගයක මේ අපි හොයන්නේ 5r වලින් හොයන්න ඕනේ. ඒතර 5 කියලා කියන්නේ 7/22යි. අරය ඇවිල්ලා 3.5යි. ඉතින් අපිට 7 වෙදීම දෙක දාමු තමයි එතන ස්කෑර් සුළු වෙන හින්දා 7 1යි 2 11යි 11යි මීටර. නැත්නම් අර 3.5 දාන්නත් පුළුවන්. 3.5 1යි 3.5 2යි. 22 බෙදීම 2 11යි. කොහොමද 11ක් කියනවා මේ විදිහට.
AD මායමේ දිග. AD මායමේ දිග කියන්නේ මෙන්න මේ දිග. ඒතර අපිට පේනවා මෙතන මෙන්න මෙයා මොන ත්‍රිකෝණයක්ද? මේ ත්‍රිකෝණය මොකද්ද? ඍජුකෝණ ත්‍රිකෝණයක් නේ. දාන්න පුළුවන් පයිතගොරස්. දාන්න බය නැතුව පයිතගොරස්. අපි දාමු මෙතන AD ට දාමු x කියලා. එහෙනම් අපි දන්නවා x වර්ගය සමානයි 24 වර්ගය ධන 7 වර්ගය. 24 වර්ගය කියන්නේ 24ක් 24. 6යි එකක් ඉතුරු වී 9යි 8යි 4යි. 576යි නේ. 49. 5යි එකක් ඉතුරු වී 11 එකයි 12යි 6යි 625යි. ඒ කියන්නේ x සමානයි 625 වර්ගමූලය කීයද? 25යි. 25යි මීටර. 25ක් මීටර කියලා එනවා. අපිට කියන මල් පාතී පරිමිතිය. පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ. මෙන්න මෙයයි මෙන්න මෙයයි මෙන්න මෙයයි එකතු කරන්න තියෙනවා. ඒ කියන්නේ පරිමිතිය කියලා කියන වටේ දිග 25යි 24යි 11යි. බිංදුව එකක් ඉතුරුයි 3යි 5යි 6යි 60යි මීටර. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. අපිට කියනවා මල් පාත්තිය වටා ආරක්ෂිත වැටක් ලෙස මීටර සෙන්ටිමීටර් 50න් 50 සිටසේ ආරක්ෂිත වැටක් ලෙස පරතයක් සිටසේ සිටීමට අවශ්‍ය දී කරු. දැන් අපිට කියනවා දැන් ඒකේ පරිමිතිය ඇවිල්ලා 60යිනේ. 60යි මීටර කියලා කියන්නේ අපි දන්නවා 60 100න් වුණාම එනවා 6000ක් සෙන්ටිමීටර එනවා. ඔය 6000 50න් බෙදුණාම හරියි. බිංදුර බිංදුව කැප් වෙනවා 5 1යි 5 12යි 120යි. 120ක් පොන් කන. 12යි බිංදුව කියලා කියන්නේ 120යි. අංක 6. ABC ත්‍රිකෝණයේ AC පාදය D තෙක් දික් කර ඇත. ඔහොම කතන්දරයක් කියන අපෙන් අහනවා ABC ට. ABC. ABC කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය සමාන කෝණයක් නම් කර ඒ කියන්නේ මේකට සමානයි මෙන්න මේ කෝණය. ඒ කියන්නේ BCE. BCE කිව්වත් එකයි ECB කිව්වත් එකයි දෙකම කියවන එකම එක. ඒක හේතුව තමයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. මේ තමයි කෝණයේ ලකුණ සංකේතය. හරි ඊට සපෙන් අහනවා B මම මේක දැන් මකන්න. BAC BAC කියන්නේ මෙන්න මේ කෝණය. මේකට සමාන කෝණයක් තමයි මෙන්න මේ කෝණය. F වගේ කෝණය මෙන්න මෙහෙම තියෙන්නේ. මේකයි සමාන්තරයි. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය. ඒ කියන්නේ CDE. sorry මේ DCE. DCE කිව්වත් එකයි ECD කිව්වත් එකයි. ඒකට හේතුව තමයි අපි දන්නවා අනුරූප කෝණ. හේතුව තමයි අනුරූප කෝණ. මොන ලියන්න අනුරූප කෝණ කියලා. ප්‍රත්‍යක්ෂ ඇසුරින් මම මේක මොකද කරන්නේ? ප්‍රත්‍යක්ෂ ඇසුරින්
ABC ABC කියලා කියන්නේ මෙන්න මේ කොළඹ දාන x කියලා. ABC කෝණයයි BAC BAC මේක දාන y කියලා. ඒක සමානයි B BC BCD මෙන්න මේ කෝණය කියලා පෙන්වන්න තියෙනවා. අපි ඉස්සලා පෙන්නුවා නේද කතාවක්. මේක නම් ප්‍රත්‍යක්ෂ ඕනේ. අපි කියවනේ මෙන්න මේ කෝණයයි මේ කෝණය සමානයි කියලා. එහෙනම් මෙයත් x වෙනවානේ. ඊට අපි තවත් අවස්ථාවක් කිව්වා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය සමානයි කියලා. ඉතින් දැන් අපිට පේනවා නේද මේ සම්පූර්ණ කෝණය මොකක්ද? සම්පූර්ණ කෝණ x ධන y ධන x නේ. අපි දැන් මේක ලියමු. අපි දන්නවා ABC සමානයි BCE නේ. ඊට අපි දන්නවා BAC සමානයි ECD. එහෙනම් අපි දැන් මේක එක මේක දෙක. එකනේ අපි එකතු කරමු. ඒ කියන්නේ ABC ධන BAC සමානයි BCE ධන ECD. ඒකට අපි දන්නවා BCE. ඒකට BCE කියලා කියන්නේ මෙන්න මේ කෝණය. ECD කියන්නේ මේ කෝණය. ඉතින් අපිට ඔය දෙකම ඔය මේ දෙකටම අපිට දාන්න පුළුවන් පොදු දාන්න පුළුවන් මොකද්ද? පොදු දාන්න පුළුවන් BCD කියලා. ඉහත තුනෙහි ලබාගත් සම්බන්ධය ආශ්‍රිත ප්‍රමේය. ප්‍රමේය නම් ඉතින් මොකද දන්නේ අපි ඒක ප්‍රත්‍යක්ෂ කියලා තමයි කියන්නේ තින්නේ. ඔය ප්‍රමේය කියලා කියන ඕගොල්ලෝ තියෙනවා පාඩමක් අර මේ මෙහි ඔය ප්‍රමේය මොකක්ද දන්නවද? ඔකෙන් අහන මෙන්න මෙහෙම එකක්. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවාම හැදෙන කෝණය. මෙන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණය එකතුවට. ඒක කියන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් වෙන නිසා හැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා ලියන්න. ඒකේ සිම්පල් b තියෙනවා. අපෙන් අහනවා x y z හොයන්න කියලා. අපි ගත්තොත් y හොයන්න පුළුවන්. දැන් y මෙහෙම තියෙන්නේ. හොඳට බලන්න බලන්න. මෙහෙම මේ සමාන්තරයිනේ. එහෙනම් y වෙන්න ඕනේ කීයද? y වෙන්න ඕනේ 80ක්. ඒක තමයි මිත්‍ර කෝණ. නේ? මිත්‍ර කෝණ පරිපූර්ණකයිනේ. එහෙනම් 180 180යි. හරි. මෙය 80යි. z ගන්න පුළුවන් අපිට z කියලා z කියලා කියන්නේ 70 80 එකතු. 105යි. අපි දැන් මේ කතා කරව ප්‍රමේය. මේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දික් කළානේ. ඉතින් හදන බාහිර කෝණය සමානයි මෙන්න මේයි එකතු වෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මෙතන. මෙන්න මේ දෙකම කීයක් වෙන්න ඕනද? මෙතන තියෙන රේඛාවක්නේ. එහෙනම් මේ දෙකම 180ක් වෙන්න ඕනේ. එහෙනම් 180න් 70ක් අඩු කරන්න. x සමානයි 180න් 70ක් අඩු වුණාම 110ක් වෙනවා. 7 වෙනි එක. හතරක් තුන 12යි. x3යි x2 x3ම x5යි. 6යි x5. x5 x5 සමානයි කැපේනවා 12 විදීම 6 2යි. උත්තර 2යි.
A3යි ඍණ 2යි A4යි A ඍණ 2 බලය 2 බලය. උඩේ නම් මොකද්ද? මේ දෙක ගුණ වෙනවනේ. වරහක් කියන්නේ. A ඍණ 6ක් වෙනවා. 4ක් වෙනවා. යටත් තේනවා දැන් මේ දෙක ගුණ වෙනවනේ. A ඍණ 4ක් වෙනවා. මෙයා උඩට යනවා මෙයා පල්ලෙහාට යනවා. එතකොට එයාගේ ලකුණු මාරු වෙනවා. A4යි ගුණ කිරීම A4යි යට එනවා A10 A6ක්. උඩින් එනවා A8ක් යට එනවා A6ක්. ඔබ දන්නවා දර්ශක බෙදීමේදී අඩු වෙනවා 8න් 6ක් අඩු වුණා මේ දෙකයි. කොහොම හැදුවත් එන්නේ මේ දෙකයි. ඔබ මොන ක්‍රමයෙන් හැදුවත් මොන ජිල් මාට් දැම්මත් එන්නේ ඔය උත්තර තමයි. තුනේ ඍණ 2යි එකට 3යි. මෙයත් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් මෙතන බෙදීම එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ අපි දානවා නම් පල්ලෙහාට නේ. ඒ කියන්නේ 1යට 3 වර්ගය වෙනවා. සෝරි දෙක එකතු වෙනවා. දාන 1යට 3. ඒ කියන්නේ 1යට 9 1යට 3. 3ෙන් ගුණ කරමු. 1යට 9 3යට 9 9 පොදුවේ 4යි. 9න් 4යි. 3.5 10 වර්ගයේ ගුණ කිරීම 2 10 වර්ගය 3.5 දෙකෙන් ගුණ කරනවාම 7ක් එනවා 10 2යි 10 2යි ගුණ වුණාම 10 4ක් එනවා අපිට කියන්නේ අගය සමාන කියලානේ ඒ කියන්නේ 7.4ක් එනවා 70000ක් එනවා හරි එහෙනම් ජය වේවා හොඳට විභාග කරන්න 100න් පුළුවන් නම් 100 ගන්න හැබැයි ඔබ හොඳට මහන්සි වුණොත් 100න් 90ට වඩා ගන්න පුළුවන්. ඉතින් ඔබ මම හිතනවා ඔබ මේ ප්‍රිපෙරේට් කරලා හොඳට විභාගයයි කියලා. ඉතින් ජය වේවා. ජය වේවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න ඔය bell එක ඔබන්න තීරු නාද කරන්න ඒවා ටිකත් ඉතින් ඔබ දන්නවනේ. ඉතින් ජය වේවා. අපි නැවත දවසක හම්බෙමු.